දරුවනේ අපි පළවෙනි මේ බලයේ පළවෙනි එකකේදී කතා කරා බල විභේදනය සම්බන්ධයෙන්. දැන් අද මම මේ කොටසේදී කතා කරන්න යන්නේ මේ බල පද්ධතියක් තිබ්බොත්, ඒ කියන්නේ බල ගොඩක් තිබ්බොත් අපි කොහොමද ඒ අදාළ බල පද්ධතියේ විභේදනය ගන්නෙ කියලා. දැන් මම ගත්තොත් එහෙම මෙන්න මෙහෙම P කියලා බලයක් තියෙනවා, මෙන්න මෙහෙම θ කියලා කෝණයක් තියෙනවා. මේ බලය P බලය. එතකොට මම එදා කිව්වා අපේ අඩිරූල අරගෙන මෙන්න මේ අඩිරූල මම තියා ගන්නවා ඉස්සරලම මට අදාළ බලයේ දිශාවට. දැන් මම මගේ බලයේ දිශාවට තියාගත්තා මගේ අඩිරූල. දැන් P බලයේ දිශාවට මගේ අඩිරූල තියාගත්තා. හරි. එයාට අපි පෑන හරි මහකර එකක් තියාගන්නවා. මම මෙයාව මට දීලා තියෙන කෝණය තියෙනවනේ. මෙන්න මේ කෝණය. මේ කෝණය පැත්තට නමනවා. P. දැන් මම මෙන්න මේක නමනවා. මෙන්න මේ දිශාවට. එතන ඊතලයේ තිබ්බේ මෙහෙටනේ. මේ. එහෙනම් මෙන්න මේ ඊතලයේ පැත්තට මේ පැත්තට තියෙනවා මොකද්ද බලයක්. මේ පැත්තට තියෙනවා බලයක්. අපි කියනවා මේ දිශාවට තියෙන බලය දන්න කෝණයේ පැත්තට P cos theta කියලා. එතකොට මට මෙන්න මේ P cos theta ගේ ඉඳලා ආපස්සට අංශක අනුවා. මේ මුල් බලයත් පාස් කරගෙන මෙන්න මේ P cos theta ගේ ඉඳලා අංශක 90ක් යන පරිදි සකසා ගැනීම හැකියාවක් තියෙනවා. රයිට්. අපිට මෙන්න මේ උඩ අතට මට කියන්න පුළුවන් P sin theta. හරි. හරි. එතකොට මේ පැත්තට තිබ්බ P cos theta බලයක්. එහෙමනම් අපි මෙන්න මේ අඩිරූල දිගේ දැන් මේ පැත්තට P cos theta මේ තිබ්බ බලයම නේද? මේව තිබ්බ එකට මේ පැත්තට නැමුනේ. එහෙනම් මේ පැත්තට වෙනවා. මේ අඩිරූල තියෙන දිශාවට අපි දා ගන්නවා මොකද්ද? P sin theta කියලා. P sin theta කියලා අපි දා ගන්නවා. හරි. අපි දන්න කෝණයේ පැත්තට P cos theta අනිත් පැත්තට නැමුවා. මේකට අපි කියනවා P sin theta කියලා. P cos theta අනිත් පැත්තට P sin theta කියලා අපිට මේක නමා ගැනීමේ හැකියාව තියෙනවා. හරි. එතකොට ඔබට මම මතක් වෙන්න චූටි අභ්‍යාස කීපයක් දෙන්නම්. අපි ළඟ තිබ්බනම් මෙන්න මෙහෙම බලයක් නිව්ටන් 20යි මෙන්න මේ කෝණය අංශක 45යි කියලා මොකද වෙන්නේ? අපි මෙන්න මේ අතර තියෙනවා 20ක් මේ උඩ අතර 20ක් තියෙනවා. මේක මම නමනවා මේ දිශාවට 20යි cos 45. ආපස්සට නැමෙනවා 20යි sin 45. මේ පැත්තට 20යි දන්න කෝණයේ පැත්තට cos 45. ඒ වගේම අනෙක් දිශාවට 20යි sin 45. හරි. එතකොට මෙයාගේ ඊතලේ මෙහෙම මේ. එහෙනම් මෙයාගේ ඊතලේ මේ පැත්තට, මෙයාගේ මේ ඊතලේ මේ පැත්තට. මම මේ වගේ දේවල් ඔබට පුරුදු පුහුණු කරා. හරි. අපි බලමු තව උදාහරණයක්. මෙන්න මේ. මෙහෙම තියෙනවා. අපි හිතමු මේක නිකන් 12යි නිව්ටන් වගේ ආගයක්.
මේක තීට. එතකොට මං ගත්තොත් එහෙම මෙන්න මේ අගය මෙහෙම තියෙන 12යි. මේ තියෙන අගය 12යි. මේක දන්න කෝණයේ පැත්තට නැමුවොත්. මේ පැත්තට නැමුවොත් 12යි cos θ. මේ දන්න කෝණයේ පැත්තට නැමුවොත් මේක 12යි cos θ. මේක ආපස්සට මේ 12යි cos θ ඉඳලා ආපස්සට අංශක අණුවකට නැමුවොත් අපිට ලියන්න පුළුවන් මේක කීයද? 12යි sin θ. හරි බලන්න මේකේ විශේෂත්වය. දැන් මෙතන 12 තිබ්බනම් මෙතනත් 12යි මේකත් 12යි. පැහැදිලි නේද? හරි. දැන් අපි යම් බලන්න මෙන්න මේ බල පද්ධතියක සමතුලිතය. බල පද්ධතියක විභේදනය. හරි. මම මෙන්න මේ රූපේ මේ අක්ෂය අපි x අක්ෂය කියමු. මේ අක්ෂය y අක්ෂය කියමු. right මට දැන් මෙන්න මෙහෙම බල දෙකක් දීලා තියෙනවා. මේ බල දෙක අපි ගමු නිකන් නිකම්මට වගේ නිව්ටන් 20යි මේක නිව්ටන් 10යි කියලා. මෙහෙම වගේක් දෙකක් අපිට තියෙනවා. හරි. නිව්ටන් 20යි 10යි කියලා තියෙනවා. හරි. මම මෙහෙම කරන්නම්. මම මේ රූපය මගේ පහසුව තකා මේක 30යි මේ කංශක 60යි ඛණ්ඩාංක තලයට දා ගන්න. මෙහෙම තියෙනවා. මේක 30යි මේක 60යි. තිහයි මේකාංශක 60යි. මේක නිකන් 20යි නිව්ටන් අපි හිතමු මේක 30යි නිව්ටන් කියලා දීලා තියෙනවා කියලා. දැන් මගෙන් ඇහුවොත් එහෙම මේ පැත්ත x මේ පැත්ත y මගෙන් ඇහුවොත් මෙන්න මේ බල දෙකේ සම්ප්‍රයුක්තය කීයද කියලා විභේදන මූලධර්මයෙන් හොයන්න කියලා. මෙන්න මේ x සහ y දෙන්නෙක් ඉන්නවා. මෙන්න මේ දෙන්නගේ බල දෙකේ සම්ප්‍රයුක්තය බල සමාන්තරාශ ප්‍රමේයෙන් නෙමෙයි විභේදන මූලධර්මය. එහෙම නැත්නම් බල විභේදනය පාවිච්චි කරලා හොයන්න කියලා. මොකද කරන්නේ? මම ගැහුවොත් එහෙම මෙන්න මෙතන තියෙනවා නිව්ටන් 20. මේ පැත්තට 20ක් තියෙනවා. මම අලුත් බල ටික ගන්න වෙන පාටකින් වෙන වර්ණයකින් මෙන්න තියෙනවා 20යි. මේ බලය දන්න කෝණයේ පැත්තට නැමුවොත් මට එනවා කීයයි කියලාද? 20යි cos 30යි කියලා. මේක මම මේ පැත්තට නැමුවා මට එනවා 20යි cos අංශක 30යි. පැහැදිලිද? මේක මම දන්න කෝණයේ පැත්තට නැමුවා 20යි cos 30යි. දැන් මම මේ නමපු මෙන්න මේ 20යි cos 30 මුල් බලය පාස් කරගෙන අංශක 90කින් නැමෙනවා. මෙන්න මේ 20යි cos 30ත් එක්ක මම මේ මුල් බලය පාස් කරගෙන ආය නැමෙනවා. එහෙනම් මේ බලය 20යි sin අංශක 30. මේ 20 මම නැමුවා දන්න කෝණයේ පැත්තට 20යි cos 30 ඊතලය මේ පැත්තට
ආපස්සට නැමුවා 20යි sin 30. පැහැදිලි නේද? හරි. එහෙනම් දැන් මෙන්න මෙහෙම 20යි නිව්ටන් කියලා බලයක් නැහැ. මේක බෙදුවම 20යි cos 30 ආපස්සට 20යි sin 30 විදිහට. එහෙනම් ඔන්න මම මේ නිව්ටන් 20 කියන බලය අයින් කරා. දැන් මේ ලියපුවත් වැඩක් නැහැ නේ එහෙනම්. ඔන්න මේ ටිකත් මම මකලා දැම්මා. හරි. එතකොට මෙන්න මේ 30යි නිව්ටන් කියන කෙනා ඉන්නවා. මම මේ 30යි නිව්ටන්ගේ සංරාජකය වෙනත් වර්ණයක් ගන්න මේ වර්ණය ගන්න. එහෙනම් ඔන්න 30 ඉන්නවා මෙන්න මෙහෙම. ඒ 30 වර්ණය වගේ නේද? හාක් නම් නිල වර්ණය ගන්න. මේක 30යි. මේ 30යි කියන එක දන්න කෝණයේ පැත්තට නැවෙනවා. කීයද වෙන්නේ? මේ 30 දන්න කෝණයේ පැත්තට මේ පැත්තනේ. 30 දන්න කෝණයේ පැත්තට නැවෙනවා. 30යි cos 60යි. 30යි cos 60යි. මේ 30යි cos 60 ආපස්සට අංශ කණුවකින් නෙමෙනවා. 30යි sin 60. 30යි cos 60 ආපස්සට 30යි sin 60. 30යි cos 60 අනිත් පැත්තට 30යි sin 60. හරි. දන්න කෝණේ පැත්තට cos 60 අනිත් පැත්තට 30යි sin 60. මේ විදිහට තමයි බල ටික තියෙන්නේ. දන්න කෝණේ පැත්තට cos. හරි. එතකොට අපි ගත්තොත් එහෙම cos 30 මේක cos sin මේ පැත්තට cos sin විදිහට නෙමෙයි. දැන් මම මේ खंडांक तले අයින් කරනවා. මේකේ වැඩක් නැහැ නේ අපිට. දැන් මට ඇත්තටම ඉතුරු වෙලා තියෙන මෙන්න මේ බල ටික විතරයි ධර්මණේ. නේද? ওই බල ටික තමයි මට ඉතුරු වෙලා තියෙන්නේ. එතකොට මේ පැත්තට මට තියෙනවා 20යි cos 30. පුතේ අපි බලමු 20යි cos 30. 20යි cos 30යි කියන්නේ මූල තුන බෙදීම 2යි. 10යි. 10යි මූල 3යි. දැන් අපි මේ 10යි මූල 3ත් අපි තවදුරටත් සුළු කරමු. 10යි මූල 3යි කියන්නේ 1.73යි 2යි 17.32යි. මේ 17.32ක් මේ පැත්තට තියෙනවා. එහෙනම් මට ලියන්න පුළුවන් මේ දිශාවට තියෙනවා 17.32යි. ඒ වගේම 30යි cos 60. 30යි cos 60යි කියන්නේ භාගයයි 15යි. මේක 17.32යි නිව්ටන්. මේක 15යි නිව්ටන්. cos 60යි කියන්නේ sin 30 භාගයයි. එහෙනම් මම මේ ටිකත් මකනවා. මට මේ ගාන ටික පුතේ සරල කරගන්න තමයි අවශ්‍ය වෙන්නේ නේද? හරි. එතකොට 30යි sin 60. 30යි sin 60 කියද්දි sin 60 යගය මූල 3 බෙදීම 2ක් වෙනවා. 20යි sin 30 sin 30 අගය භාගයක් වෙනවා කියන්නේ 10යි.
එහෙනම් මේක 15. අපිට එනවා උඩ අතර තියෙනවා 10ක් සහ 15යි මූල 3ක්. 10ක් මේක 15යි මූල 3ක්. හරි. 15යි මූල 3ක්. මූල 3ක් කියන්නේ 1.732. 15 වැඩි කිරීම 1.732. 25.9ට. මේක 25.9ට. දැන් හොඳට බලන්න. මේ බල දෙක ගත්තහම පුතාලා මේ පැත්තට තියෙනවා 17.32. පැහැදිලිද? මේ පැත්තට තියෙනවා 15. මේ පැත්තට තියෙනවා 25.9ට. මේ පැත්තට තියෙනවා 10ක්. 10යි 25.9ට කියන්නේ 35.9ටයි. මෙන්න මේ උඩ පැත්තට තියෙනවා මේ දෙකේම එකතුව 35.9ට. දැන් උඩ පැත්ත වෙන බලමුකුත් නැති නිසා මම මේ දෙකම මකලා මෙයත් මකලා මේ දෙන පැත්තට දාන්නම් තනි කෙනෙක්ව මේ වගේ. එතකොට දැන් මෙන්න මෙයාගේ x අක්ෂයේ තියෙන බල දෙක බලන්න. මේ පැත්තට තියෙන්නේ 15යි මේ පැත්තට තියෙනවා 17.32. දැන් මං ගත්තොත් මෙන්න මේ 17.32 කියන කෙනා මොකද්ද? මේක ලොකුයි. එහෙනම් මේක ලොකුයි. මේක මොකද පුතේ? පොඩි. මේ පැත්ත ලොකුයි මේ පැත්ත මොකද්ද? පොඩි. එහෙනම් ලොකු බලයේ පැත්තටද දෙන්නේ පොඩි බලයේ පැත්තටද? අපි පැහැදිලිවම දන්නවා මෙයා චලනය විය යුත්තේ ලොකු බලයේ පැත්තට. එහෙමනම් අපි ගත්තොත් එහෙම මේ පැත්තට 15 අර පැත්ත 17.5 කියන්නේ ඇදෙන්න ඕනේ කොයි පැත්තද? අර පැත්තට. එහෙනම් 17.32 මම අඩු කරනවා 15ක් 2.32 නේද? දෙකයි දශම 3.2 නිව්ටන්. එතකොට අපි ගත්තොත් එහෙම දැන් මට අවශ්‍ය වෙනවා දැන් මේ පැත්තට තියෙන තනි බලයයි ඒකත් මම දානවා. දැන් ඉස්සර ගාන කරන විදිහ බලා ගන්න. ඊට පස්සේ අපි මේකේ අධියර ටික ප්‍රැක්ටිස් කරමු ඈ. හරි. දැන් පුතේ මේ දෙන්න එකිනෙකට ලම්බක බල දෙකක් නේද? මේ දෙන්න එකිනෙකට ලම්බක බල දෙකක් නේද? එහෙමනම් මේ දෙන්න එකිනෙකට ලම්බක බල දෙකක් නම් අපිට පුළුවන් ලම්බක බල දෙකේ සංප්‍රයුක්තය R ලියන්න වර්ගමූල p වර්ග ධන q වර්ග කියලා. අපි මේ බලය දාමු p කියලා. මේක දාමු q කියලා. එහෙනම් අපිට p වර්ග. ඒ කියන්නේ 2.32 වර්ගය ධන 35.98 වර්ගය සම්පූර්ණ එකේ වර්ගමූලය. මේ වර්ග දෙකට මේ වර්ගමූලය කපන්න එහෙම බෑ. මේ වර්ග දෙකට මේ වර්ගමූලය කපන්න බෑ. ඇයි බැරි වෙන්නේ? හේතුව මැද ධන ලකුණක් තියෙනවා.
මේ බැදදන ලකුණ නිසා පුතේ මෙන්න මේ වර්ග දෙකට මෙන්න මේ වර්ගමූලයේ ලකුණ කැපීම සම්පූර්ණයෙන්ම තහනම්. පැහැදිලිද? right. එහෙනම් බලමු 2.32 වර්ගය හරි. අපි බලමු වරහණක් එක්ක 2.32 වර්ගය අපිට 5.38යි 2.4යි 5.38යි 2.4යි ධන 35.98 වර්ගය. තිස් පහයි දශම නමයයි අටේ වර්ගය 1294.5යි 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 එන අපිට නෝ 5.38යි 2.4යි 0.38යි 2.4යි 1294.5යි 1294යි අපිට නෝ 1299.94යි 1299.94 වර්ගමූලය බලමු අපි 1299.94 අපිට එනවා 36.04 සමානයි 36.04 නිව්ටන් R. පුතේ දැන් මට මෙන්න මෙයාගේ tan alpha ගත්තොත් මේ දෙන්නා එකට ලම්බක නිසා මට q බෙදීම p කියලා ගන්න පුළුවන්. මම මේක p නම් මේක q නම් මේ දෙනාගේ සම්ප්‍රයුක්ත බලය යනකොට කොහොමද දාලා R එහෙනම් මට මෙන්න මේ p බලය සහ ඒ කියන්නේ x අක්ෂය සහ r අතර කෝණය ඇල්ෆා නම් මට ලියන්න පුළුවන් tan alpha සමානයි q බෙදීම p. එහෙනම් මට ලියන්න පුළුවන් tan alpha සමානයි q බලය වෙන්නේ 35.98 p බලය වෙන්නේ 2.32 35.98 35.98 බෙදීම 2.32 අපිට 15.5යි කියලා. ඇල්ෆා සමානයි 15.5යි කියලා. අපි බලමු මේකේ ප්‍රතිටෑන් ගිහිල්ලා 15.5 ප්‍රතිටෑන් එනවා 86.3 බිඳුවක්. ඒ කියන්නේ හරිනේ කතාව. දැන් මේ බලය ගොඩක් ලොකුයි මේක ගොඩක් පොඩිනේ. එස R ගියගේ මෙන්න මේ පැත්තට ගොඩක් නැඹුරුයිනේ. මේක බලය ඊටාම කුඩායි
මේ බලය ඉතාම විශාලයි. එහෙනම් මේ බලය මේ පැත්තට නැඹුරු වීම ඉතාම සාධාරණයි. පැහැදිලි මං හිතන්නේ. හරි. අපි බැලුවොත් එහෙම අපි මේ බල පද්ධතියේ අපි බලමු දැන් මේ අගයන් දෙකත් එක්කම තව අගයන් දෙකක් මේකට දාලා බලමු නේ. මේ බල පද්ධතියෙන් අපි තව අගයන් දෙකක් එකතු කරලා බලමු. හරි. දැන් බලමුකෝ අපි මෙන්න මෙහෙම. දැන් අපිට මෙහෙම බල දෙකක් තිබුණා. අපි මේ පැත්තට තව පොඩි බලයක් දාලා බලමු. දැන් මෙහෙම තිබ්බේ. අපි මේකට තව බලයක් දාලා බලමු මේ බල පද්ධතියට මොකද වෙන්නේ කියලා. අපි දාමු මෙන්න මේ පැත්තට අංශක 45ක් වෙන්න. අපි දාමු මේ දිශාවල් වලට නිව්ටන් 20 ගානේ. හරි මෙහෙම මේක 20ක් දාමු නිව්ටන්. මේ පැත්තට දාමු අපි නිව්ටන් 30ක්. මෙතනට දාමු නිව්ටන් 40ක්. හරි 20යි 30යි 40ක් දාලා බලමු. දැන් මෙන්න මේ බල පද්ධතියේ සංප්‍රයුක්ත බලය මොකද්ද වෙන්නේ කියලා. දැන් මේ බලය 20යි මේක අංශක 30යි මේක 30යි මේක 60යි මේක 40යි මේක 45යි. හරි එහෙනම් අපිට දැන් මේ බල වලින් වැඩක් නැහැ. අපි බලමු මේ බල පද්ධතිය ගත්තට පස්සේ මේ බල පද්ධතිය තුළ මොකද්ද වෙන්නේ කියලා. ඒ කියන්නේ අපිට ගොඩක් වෙලාවට මේ බල පද්ධතිය කියන එක පුතේ දැන් මෙතනදී එතරම් ඔබට ප්‍රයෝජනවත් නැති දෙයක් විදිහට පෙවුනට අපිට මීළඟ කොටසේදී විශේෂයෙන්ම මේ විභේදන මූලධර්මයේ භාවිතා කරලා අපි ගැටළු විසඳද්දී මේ බල පද්ධති කියන එක ඊටාම වැදගත් වෙනවා අපිට මේ x අක්ෂයේ ධන දිශාව සහ y අක්ෂයේ දැන් මෙහෙම තියෙන්නේ. අපි අඳගම අපේ පහසුවට 20යි 30යි 40යි අපි මෙහෙම තියෙද්දී මෙයාගේ මේක නිව්ටන් 40යි මේක නිව්ටන් 30යි මේක නිව්ටන් 20යි මේක අංශක 30යි මේක අංශක 45යි මේක අංශක 60යි. මේව තමයි තියෙන රූපය. දැන් අපි බලමු මෙන්න මේ එක එක බලය විභේදනයට ලක් කරලා. මෙන්න මේ තියෙන එක එක බල මේක අංශක 20ක් නෙමෙයි. මෙතන නිව්ටන් 20ක් වෙන්න ඕනේ. මේක 40යි මේක 30යි. අපි ගත්තොත් එහෙම මෙන්න මෙහා 20යි දන්න කෝණයේ පැත්තට cos 30යි 20යි දන්න කෝණයේ පැත්තට cos 30යි
මෙන්න මේ 20යි cos 30 ආපස්සට මෙන්න මේ මුල් බලයත් පාස් කරගෙන ආපස්සට යනවා 20යි sin අංශක 30යි හරි දැන් මේ 20 කියන කෙනා දන්න කෝණයේ පැත්තට යනවා 20යි cos 30යි ආපස්සට නැමුණා 20යි sin 30යි එහෙනම් මට දැන් මෙන්න මේ බලයෙන් වැඩක් නෑ දරුවෝ මෙන්න මේ නිව්ටන් 20 වැඩකුත් නෑ හරි දැන් මේ නිව්ටන් 30 අපි ගත්තොත් එහෙම මේ නිව්ටන් 30 වෙන වර්ණයකින් ගන්න 30යි දන්න කෝණයේ පැත්තට cos 60 30යි cos 60 cos 60 දැන් මේක මේ පැත්තට 30යි cos 60යි ආපස්සට 30යි sin 60යි 30යි දන්න කෝණයේ පැත්තට cos 60යි ආපස්සට 30යි sin 60යි එහෙනම් මට මෙන්න මේ 30 කියන එක ඉතුරු වෙනවද නෑ මෙන්න මේ 30 කියන එක මට ඉවත් කරලා දැමීමේ හැකියාවක් තියෙනවා හරි දැන් මේ 40 මේ 40 කියන කෙනා ගත්තොත් 40යි දන්න කෝණයේ පැත්තට මේ දන්න කෝණයේ පැත්තට cos 45යි ආපස්සට 40යි sin 45යි 40යි cos 45යි 40යි sin 45යි මේක ඉතුරු වෙන්නේ නැහැ දැන් මම මේ කණ්ඩායම තල අයින් කරා දැන් 30යි sin 60 20යි sin 30 sin 30යි කියන්නේ කීයද වෙන්නේ sin 30යි කියන්නේ භාගයයි sin 60යි කියන්නේ මූල තුන බෙදීම දෙක sin 30යි කියන්නේ භාගයයි cos 60යි කියන්නේ cos 60යි කියන්නේ පුතේ කීයද cos 60යි කියන්නේ භාගයයි භාගයයි sin 45යි කියන්නේ එකයට මූල දෙකයි sin 45යි කියන්නේ එකයට මූල දෙකයි cos 30යි කියන්නේ මූල තුන බෙදීම දෙකයි cos 45යි කියන්නේ එකයට මූල දෙකයි දැන් මෙයාගේ ටික තියෙනවා දැන් අපිට මේ එක එක දිශාවල් වලට මේ බල ටික තියෙනවා මේ පොඩක් සුළු කරලා බලමු පුතේ හරි දැන් අපි ගත්තොත් මේක මේ පැත්තට තියෙනවා නිව්ටන් 15යි මේ පැත්තට තියෙනවා නිව්ටන් 10යි මේ පැත්තට තියෙනවා 15යි මූල 3 හරි 10යි එහෙනම්
මේක එනවා දෙවරක් 10යි මුල 3යි. හරි දැන් මෙතන මූල 3 කෑලි දෙකක් තියෙනවා. මම මෙන්න මේ මූල 3 අගයන් දෙක වෙනුවට පුතේ කීයද දාන්නේ? 1.732. 1.732 1.732 40 බෙදීම මූල 2යි. 40 බෙදීම මූල 2යි. මෙතනක් තියෙනවා 40 මූල 2යි කියන්නේ 40 බෙදීම මූල 2යි. හරි. දැන් 40 බෙදීම මූල 2යිනේ. මට මෙන්න මේ 40 බෙදීම මූල 2 කියනවා මේ වෙන පැත්තක සුළු කරන්නම් පුතාලා. 40 බෙදීම මූල 2 වැඩි කිරීම මූල 2 වැඩි කිරීම මූල 2 කියන්නේ 2යි 40යි මූල 2යි දෙවරක් 20යි මූල 2 මූල 2 නේ මූල 2යි මූල 2 ඒවා මූල 2 කියන්නේ 2යි 40යි මූල 2යි දෙවරක් 20 මූල 2 හරි එතකොට 20යි මූල 2යි කියන්නේ 1.4යි 1.4යි අපි වැඩි කරනවා 1.4යි 1.4 20 28.2ට 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 එන 40 බෙදීම මූල 2 මේක දැම්මම 15 වැඩි කිරීම 1.732 මෙන්න මේ 15 වැඩි කරනවා 1.732 25.9ට 8යි තුනයි දෙකයි 25යි 10යි 35.9ට 28 මෙන්න මේ දෙන අතර පස්සේ 28.2යට 17.32 28යි 2යට තන හයි 45.6 35.9යට 35.9ට අඩු කරන්න 28.2යට 35.9යට 28.2යට
අපිට 7.7යි. එහෙනම් මෙන්න මේක මේ පැත්තට තියෙන අගය අපි ගත්තොත් මෙන්න මේ බල දෙකම අපි අයින් කරලා උඩ අතට තනි බලයක් විදිහට ගත්තොත් මේ උඩ පැත්තට 35.9ටයි මෙතන 28.2ටයි. එහෙනම් අපිට අඩු කරන්න පුළුවන් 35.9න් අඩු කරනවා 28.2ට. හතයි. උඩ අතර එනවා 7.7යි. මේ පැත්ත 15යි මේ පැත්ත 45.6යි. එහෙනම් මං ගත්තොත් මේ පැත්තට වැඩිය මේක ලොකුයි. එහෙනම් ලොකු පැත්තෙන් මේ පොඩි පැත්ත අඩු කරාම 45.6න් 15ක් අඩු කරාම 30.6යි. මේකෙන් මේක අඩු කරාම මේ පැත්තට තියෙනවා 30.6. පැහැදිලිද? 30.6 මේ පැත්තට 7.7. එතකොට අපි ගත්තොත් එහෙම මම ගන්නවා දැන් මේක බල දෙකට සුළු වෙලා ඉවරයි. ඒ කියන්නේ මම කරන දේ තමයි සියලුම බල x පැත්තකටයි y පැත්තකටයි සුළු කරගන්න. දැන් මම ගත්තොත් එහෙම මේකේ අපිට මේ පැත්තට තියෙනවා 30.6ක්. මේ පැත්තට තියෙනවා 7.7ක්. දැන් මේ බලය අපි ගත්තොත් P බලය කියලා මේක Q කියලා ගත්තොත් දැන් මේ බල දෙකක් තියෙන පුතාලානේ. එහෙනම් මේ බල දෙකේ සංප්‍රයුක්තය වෙන්න ඕනේ මේ පැත්තට ඊතලයයි මේ පැත්තට ඊතලයයි නම් මේ දෙන්නගේ මැදින් ඊතලයක් යන්න ඕන සංප්‍රයුක්තය. හොඳ වර්ණයක් නෙමෙයි. මෙන්න මේ දිශාවට. එතකොට අපිට මෙන්න මේ ආර්ග්‍යයේ සෙවීමේ හැකියාවක් තියෙනවා. R සමානයි වර්ගමූල P වර්ග ධන Q වර්ග. R සමානයි වර්ගමූල P වර්ග ධන Q වර්ග. P කියන්නේ 30.6 වර්ගය ධන Q කියන්නේ 7.7 වර්ගය R. 30.6 වර්ගය. හය වර්ගය 936.3යි. 936.3යි. ඒ වගේම 7.7 වර්ගය 7.7 වර්ගය 7.7 වර්ගය 59.2. हाथ 936.3 तो 936.3 धन 59.2 अपने 936.3 59.2
එක 995.65 995.65 R එහෙනම් මට මේකේ වර්ගමූලය එනවා 995.65 වර්ගමූලය 995.65 වර්ගමූලය 31.55 1.55 R ගියා කිය. එහෙනම් අර තිබ්බ බල ඔක්කොගේම බල තුනේම සම්ප්‍රයුක්තිය තමයි 31.955. 31.55 කියලා කියන්නේ. පැහැදිලි 31.55 කියන අර තිබ්බ බල ඔක්කොගේම සම්ප්‍රයුක්තිය නේද? හරි. එතකොට අපි ගත්තොත් එහෙම අපි මේ කෝණයත් හොයමු. tan alpha සමානයි q බෙදීම p අපිට q බලය ආවා 7.7යි q බලය ආවා 7.7යි p බලය ආවා 30.6 p බලය ආවා 30.6 7.7 බෙදීම 30.6 7.7 බෙදීම 30.6 7.7 බෙදීම 30.6 මට එනවා මෙන්න මෙයාගේ ප්‍රතිටෑන් අගය 14.12 14.12 අංශක මම මේකේ කෙලිම ප්‍රතිටෑන් ගත්තා අල්ෆා සමානයි 14.12 අංශක බලන්න පාරක් මම මේක තනි වැඩේට කරා 7.7 බෙදුවා 30.6න් 7.7 බෙදුවා 30.6න් මෙයාව උත්තරේ ප්‍රතිටෑන් අගය ගත්තා 14.12 අංශක හරි අංශක හරි දැන් එහෙනම් අපි බැලුවා මේ බල පද්ධති දෙකක් හා සම්බන්ධයි හරි ඒ කියන්නේ අපි දැන් මේකට පොඩි බලයකුත් දාලා පොඩ්ඩක් බැලුවානේ හරි අපි ඉස්සරහට යම් බලන්න තවත් නිකන් ගානක් බලලා හරි දැන් මෙන්න මේ දෙපැත්තකට තියෙන බල තියෙනවා අපි නිකන් දාමු අගයන් දෙකක් මේ දෙන්නත් නේද නිකම්මට වගේ දාමු අගයන් දෙකක් හරි අපි දාමු මේ පැත්තට නිව්ටන් 30කුයි මේ පැත්තටත් නිව්ටන් 30කුයි සමාන දෙපැත්තට සමාන ගානක් දාමු දැන් මෙයා මේ පැත්තට නිව්ටන් 30ක බලයක් යොදලා තියෙනවා මෙයා මේ පැත්තට නිව්ටන් 30ක බලයක් යොදලා තියෙනවා අපි බලමු මේ දෙන්න මේ ආකාරයට යොදලා තියෙද්දි මොකද වෙන්නේ කියලා හරි දැන්
මේක අංශක 30යි. මේක අංශක 60යි. මෙන්න මේ බලය නිව්ටන් 30යි. මේ බලය නිව්ටන් 30යි. මේ මෙහෙම දීලා තියෙනවා කියලා හිතමු. දැන් මෙන්න මේ විදිහට දීලා තියෙනවා කියලා හිතමු. හරි. දැන් අපි මෙන්න මේ වගේ දිශා දෙකකට බලයන් දෙකක් ක්‍රියාත්මක වෙද්දී අපි බලමු මෙන්න මෙයාගේ සංප්‍රයුක්තය කුමන දිශාවක් ඔස්සේ චලනය වෙයිද? කුමන දිශාවක් ඔස්සේ මේ සංප්‍රයුක්ත බලය යොමු වෙයිද කියලා පුතාලා. හරිද? දැන් මෙන්න මේ ආකාරයෙන් බල දෙකක් තියෙද්දී මේ දෙන්නගේ සංප්‍රයුක්ත බලය කුමන දිශාවක් ඔස්සේ තියෙයිද කියලා විභේදන මූලධර්මයෙන් බලමු. හරි. එතන අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ තියෙනවා. දැන් මේ සුළු කිරීම ටිකක් ප්‍රැක්ටිස් කරන්න ඕන පුතාලා. ඒකට එකපාරට මේවා පුළුවන් වෙන්නේ නැහැ. හරිද? 30යි මේ පැත්තට આવොත් 30යි cos 30. දැන් බලන්නකො අපි මේක 30යි cos 30. මෙන්න මේ 30යි cos 30 ඉඳලා ආපස්සට අංශක 90ක්. අපි නම් වෙනවා මේක 30යි sin 30. 30යි දන්න කෝණේ පැත්තට cos අංශක 30 අනිත් පැත්තට 30යි sin 30. දැන් මට මේ 30න් වැඩක් නැහැ නේද? එහෙනම් මම මෙන්න මේ බලය ඉවත් කරනවා. මම මෙන්න මේ බලය ඉවත් කරනවා. මොකද මේක වැඩක් නැහැ. දැන් මේක විභේදනය කරලා ඉවරයි. විභේදනය කරා කියන්නේ ඒ බලය තමයි අපි කෑලි දෙකකට ගලව ගත්තේ. එහෙනම් මෙන්න මෙතන තියෙනවා නිව්ටන් 30ක් නේද? මෙතන නිව්ටන් 30ක් තියෙනවා. මේ පැත්තට 30යි. මේක දන්න කෝණයේ පැත්තට නමුත් cos 60යි. 30යි cos 60යි. හරි. මේක 30යි දන්න කෝණයේ පැත්තට cos 60යි. 30යි cos 60යි නම් මේක අංශක 90කින් හැර වෙනවා 30යි sin 60යි. 30යි දන්න කෝණයේ පැත්තට cos 60යි අනිත් පැත්තට 30යි sin 60යි. මේ පැත්තට 30යි sin අංශක 60යි. හරිද? මේ දන්න කෝණයේ පැත්තට cos අනිත් පැත්තට sin. දැන් මේ බල ටික තමයි තියෙන්නේ නේ. දැන් මට ප්‍රධාන බල එකක්වත් නැහැ. මේවා x අක්ෂයේ ධන හෝ ඍණ දිශාවන් ඔස්සේ එහෙම නැත්නම් y අක්ෂයේ ධන දිශාව ඍණ හෝ දිශාවන් ඔස්සේ විභේදනය වෙලා. හරි. දැන් මේක අයින් කරමු. හරි. දැන් මේ ටික තමයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. 30යි sin 30 කීයද වෙන්නේ? 30යි sin 30යි කියන්නේ භාගයයි. නේද? sin 30යි කියන්නේ භාගයයි. එහෙනම් කවුද ඉන්නේ? 15යි. එහෙනම් මේක නිව්ටන් 15යි. ඒ වගේම 30යි cos 60. cos 60 ගියත් sin 30ට සමානයිනේ. එhmenan 30යි cos 60යි කියන්නේ sin 30ට සමානයි. එහෙනම් භාගයයි. ඒ කියන්නේ මේකත් කීයද? 15යි. මේ පැත්තට 15යි නිව්ටන්. හරි. දැන් එහෙනම් මේක අපැහැදිලි වෙන්න නිසා මම මේ අගයන් ටිකත් මකලා දාන්නම්. මේ අගයන් ටිකත් මකලා දාන්නම්. 30යි sin 60. sin 60යි කියන්නේ මූල තුන බෙදීම 2යි. 30යි cos 30යි කියන්නේ cos 30යි කියන්නේ මූල තුන බෙදීම 2යි. නේද? දැන් දෙවරක් 15යි මූල 3යි 15යි මූල 3. එහෙනම් මේ පැත්තට එනවා 15යි මූල 3 මේක 15යි මූල 3.
එහෙමනම් මම මේ අගයන් ටික මකනවා දරුවෝ. දැන් මට තියෙන්නේ උඩ අතර 15යි යට අතර 15යි මුල 3යි. මේ පැත්තට 15යි මුල 3යි මේ පැත්තට 15යි. එහෙනම් අපි බලමු මේ 15යි මූල 3යි කියන්නේ කීයද කියලා පුතේ. මේ 15යි මූල 3යි කියන්නේ කීයද කියලා අපි බලමු නේද? හරි අපි හිතුවොත් එහෙම මෙන්න මේ 15යි මූල 3. අපි දන්නවා 15යි මූල 3යි කියන්නේ 1.3.2. 15 වැඩි කිරීම 1.732. ප්‍රේන උත්තරය 25.9යි. එහෙනම් මට මේ පැත්තට එනවා 25.9 නිව්ටන්. මේ පැත්තටත් එනවා 25.9 නිව්ටන්. එතකොට මේ දෙන්න මෙන්න මේ ආකාරයට ගැලවිලා තියෙනවා. 25.9ට 15ක් අඩු වෙනවා. විසිපහදශම 9යට අඩු වෙන 15ක් 10.9ට. එහෙනම් මට මෙන්න මේ බල දෙක ගත්තොත් මට මේකයි ගත්තොත් මේ බලය ලොකුයි. එහෙනම් මේ ලොකු බලය මම කුඩා බලය අඩු කරනවා 25.9ට 15.9ට අඩු කරනවා. එතකොට මට එනවා 10.9ටක් දිශාව වෙන්නේ මේ පැත්තයි ගත්තාම මේ පැත්ත ලොකුයි ඊතලයේ පල්ලෙහාට උඩ අතර 15යි. එහෙනම් මට එනවා 25.9ට 15ක් අඩු කරාම 10.9ට මේ පැත්තට එනවා. මේ පැත්තට 25.9ටයි මේ පැත්තට 15ක් ගියාම අර පැත්තට තියෙනවා කීයද? 10.9ටයි. එහෙනම් මේ පැත්තට 10.9ටයි මේ පැත්තට 10.9යි. එහෙමනම් මට මේ දෙන්නගේ සම්ප්‍රයුක්තය කොහොමද යන්න ඕන පුතේ? මෙහෙම බල දෙක තියෙනවා නම් මේ දෙන්නගේ සම්ප්‍රයුක්තය කොහොමද යන්න ඕනේ? පැහැදිලිව මේ දෙනා මැදින්නේ. මේ දෙන සම්ප්‍රයුක්තය මෙන්න මේ පැත්තට තියෙනවා ආරනේ. මම මෙන්න මේ බලය P කියලා ගන්නම්. මේ බලය Q කියලා ගන්නම්. මේ බලය මම P කියලා ගන්නම්. මේ බලය Q කියලා ගන්නම්. මට ලියන්න පුළුවන් R සමානයි වර්ගමූල P වර්ග ධන Q වර්ග. P කියන්නේ 10.9ට වර්ගය ධන 10.9ට වර්ගයේ වර්ගමූලය R සමානයි 10.9ට වර්ගය 120.56 120.56 ධන මේත් ඒකමයි 120.56 වර්ගමූලය. එහෙනම් අපිට එනවා 120.56ට එකතු කරන්න ඕනේ 120.56 241.12. R සමානයි වර්ගමූල 241.612 පවන 1.2.
එහෙනම් බලමු 241.12 කියන්නේ 241.12 මේකේ වර්ගමූලය 15.52 යට කියන්නේ 15.53යි 15.53යි R සමානයි 15.53යි R සමානයි 15.53යි හරි අපි ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ tan alpha q බෙදීම p q ගගේ 10.89ටයි p ගගේ 10.9ටයි tan alpha සමානයි බෙදීම එකමගේ tan alpha සමානයි 1යි tan alpha සමාන 1යි කියන්නේ alpha සමානයි tan inverse 1 එකේ ප්‍රතිටැන් කියන්නේ අපි දන්නවා කීයද පුතේ tan 45 සමාන 1යි නේද එහෙනම් alpha ගගේ අංශක 45යි alpha ගගේ අංශක 45යි කියලා අපිට ගණනය කරගැනීමේ හැකියාව ලැබෙනවා හරි අපි දැන් ඔය බල දෙක මැද තව බල දෙකක් දාමු නිකන් නේද මේ චුට්ටක් බලමු අපි දැන් මේ බල පද්ධති කොහොමද අපි දන්නේ නැහනේ අපිට දැන් මේ සිද්ධි සමහරවල් ඔබ කරේක සමතුලිතතාව කම්බි පද්ධතියක් දාලා කම්බි පද්ධතියක සමහර වෙලාවට ඉනිමගක හරි මේ එකී නොකී විවිධ ආකාරයේ ගැටලු වලට අපිට මේ බල දාලා මේ බල පද්ධති වල සමතුලිතතාව සොයන්න දෙනවා දැන් හිතන්න බිල්ඩිමක් මේ බිල්ඩිමක් කියන පුතේ බල දහස් ගාණක් විතර තියෙනවා නේද මේ බල දහස් ගාණක් තියෙද්දි මේ බල දහස් ගාණෙම සම්ප්‍රයුක්තයක් අපි කල්පනා කරන්න සිද්ධ වෙනවා නේද ඉතින් මේ බල වලට අපි නිකරුණේ ඉන්න දෙන්න බෑනේ ඉතින් අපි මොකද කරන්නේ මේ බලයන් මේ මොකද හරි ගමුකෝ මෙන්න මේ ගාණක් එක්ක මේ වගේ ගාණක් එක්කම ගමුකෝ එහෙනන්නේ හරි මොකද මේ හරි අපි මේක අය හදනවට වැඩිය හොඳයි අපි ඉස්සරහට යන්කෝ අපි ගත්තොත් දැන් මෙහෙම බල දෙකක් තියෙනවා අපි තව බල දෙකක් දාමු අපි දාමු මෙහෙම එක්කෙනෙකුයි මෙහෙම එක්කෙනෙකුයි දාමු මේක දාමු අපි අංශක 45 මේක දාමු අංශක 30 අපි දාමු මේක 30යි නිව්ටන් මේක 40යි නිව්ටන් මේක 50යි නිව්ටන් මේක 20යි නිව්ටන් අන්න ඔය වගේ බල පද්ධතියක් තියෙනවා මේක x අක්ෂය y අක්ෂය මට හිතමු මෙන්න මේ වගේ බල පද්ධතියක් දීලා තියෙනවා හරි මට මෙන්න මේ වගේ බල පද්ධතියක් දීලා මගෙන් අහනවා මෙන්න මේ බල පද්ධතියේ කොච්චරද සම්ප්‍රයුක්ත බලය කියලා හරි අඳිමු අපි 30යි 60යි
මේ වගේ අගයන් දාලා තිබ්බා 30යි 40යි 20යි 50යි. වෙන වර්ණයක් ගමු නේද? 30යි නිව්ටන් 40යි නිව්ටන් 20යි නිව්ටන් 50යි නිව්ටන් 20යි 50 මේ වගේ දීලා තියෙනවා. හරි දැන් මගෙන් අහනවා මෙන්න මේ බල ටිකේ බල පද්ධතිය සමතුලිතතාව. හරි. දැන් වෙන්න පුළුවන් මොන හරි අපි ඔන්න net එක ගැට ගන්න යනවා. හරි. අපි පැති දෙක තුනකට මේව ඇදලා ගැට ගන්නත් පුළුවන්. නේද? මොකක් රෙද්දක් ටෙන්ට් එකක් ඇදෙනවා. හරි. අපි හිතමු නිකන් ටෙන්ට් එකක් ඇදලා ගැට ගන්නවා. මෙන්න මේ වගේ විවිධ කුඩයක් එහෙම ගත්තොත් එහෙම සාමාන්‍ය කුඩයක නම් සමතුලිතයි. හරි. අපි හිතමු නිකන් ඇඹරිච්ච කුඩයක්. හරි. ඒ වගේ දෙයක්. අපිට මෙන්න මේ විදිහට බල තියෙනවා කියලා හිතමු. දැන් මම ගත්තොත් එහෙම මෙන්න මෙයා 30යි මේ බලය 30යි මේක නැමෙනවා දන්න කෝණයේ පැත්තට cos 30යි cos 30 30යි cos 30 එතකොට මෙන්න මේ 30යි cos 30 මුල් බලය පාස් කරගෙන ලම්බ කෝණ නැමෙනවා මේ 30යි cos 30 ආපස්සට මේ විභේදනය වෙනවා මොකද්ද 30යි sin අංශක 30 30යි cos 30 ආපස්සට විභේදනය වෙනවා මොකද්ද 30යි sin අංශක 30 එතකොට මේක අපි හිතමු නිව්ටන් 20යි කියලා වර්ණයක් ගමු අපි මේක නිව්ටන් 20යි නා මෙන්න මේ දීලා තියෙන පැත්තට 20යි cos 60 20යි cos 60 මේ 20යි cos 60 ඉඳලා ආපස්සට අංශක 90ක් නැමුණොත් මේ 20යි cos 60 ඉඳලා ආපස්සට අංශක 90ක් නැමුණොත් 20යි sin 60 20යි cos 60 ආපස්සට 20යි sin අංශක 60 එතකොට අපි ගත්තොත් එහෙම මේක 40යි 40යි දන්න කෝණයේ පැත්තට 40යි cos 45 40යි cos 45 ඉඳලා අංශක 90කට පැත්තට අත්තාම 40යි sin 45 40යි cos 45 ආපස්සට 40යි sin 45 ඊට පස්සේ මේක අංශක 50යි 50යි cos 30 දන්න පැත්තට 50යි cos 30 මෙන්න 50යි cos 30 අනිත් පැත්තට නැමුණාම කීයද වෙන්නේ 50යි sin 30 ඔන්න ඔය විදිහට බල ටික තියෙනවා 30යි cos 30 30යි sin 30 20යි cos 60 20යි sin 60 40යි cos 45 40යි sin 45 50යි cos 30 50යි sin 30 දැන් මම මෙන්න මේ බල මෙන්න මෙයාව අපි ඉවත් කරලා දානවා ඒ වගේ දැන් මේ බල වලින් අපිට ප්‍රයෝජනයක් නැහැ දරුවනේ මෙයාලගෙන් අපිට ප්‍රයෝජනයක් නැහැ දැන් මෙයාලගෙන් අපිට ප්‍රයෝජනයක් නැහැ එයාලා අපි මකලා ඉවත් කරනවා පුතාලා ඒක වැඩක් තියෙනවානේ
වැඩක් නෑ. ඔය ටිකේ වැඩක් නෑ. දැන් මේ ටික තමයි තියෙන්නේ. හරි. අපිට දැන් මේ වගේ වෙලාවක මේ තියෙන බලයන්ට අගයන් ආදේශ කිරීම ඊටම ප්‍රවේශමෙන් කළ යුතු වෙනවා. අපි ගත්තොත් එහෙම දැන් මේ තියෙන අගයන් ටිකට අගයන් ආදේශ කරමු. 30යි sin 30. 30යි sin 30යි කියන්නේ භාගය. හරි. 20යි sin 60. sin 60යි කියන්නේ මුල තුන බෙදීම 2යි. 30යි cos 30. 30යි cos 30යි කියලා කියන්නේ අපි මූල තුන බෙදීම 2යි. 50යි sin 30යි කියන්නේ භාගයයි. 50යි cos 30යි කියලා කියන්නේ මූල තුන බෙදීම 2යි. 40යි cos 45යි කියලා කියන්නේ එකයට මූල 2යි. එතකොට අපි ගත්තොත් එහෙම හරි. 20යි cos 60යි. cos 60යි කියලා කියන්නේ භාගයයි. 40යි sin 45. 40යි sin 45යි කියලා කියන්නේ එකයට මූල 2යි. දැන් බලමු අපි මෙන්න මෙයා ළඟට ඇවිල්ලා අපි කපන්න පුළුවන් සංඛ්‍යා කපලා දාමු. කැපෙන 20යි කියන්නේ අපිට එනවා 10යි මූල 3 දෙවරක් 25යි 15යි මූල 3 දෙවරක් 25යි මූල 3 දෙවරක් 10යි හරි 30 වරක් 15යි 30 බෙදීම 2යි කියන්නේ 15යි. හරි. එතකොට අපි ගත්තොත් එහෙම මෙතන 15යි මෙතන 10යි මූල 3යි මේ පැත්තට 15 ධන 10යි මූල 3යි මේ පැත්තට 25 ධන 15යි මූල 3යි 25 ධන 15යි මූල 3යි මෙතන 25යි මූල 3 ධන මේ පැත්තට එනවා 25යි මූල 3 ධන 40 බෙදීම මූල 2යි 25යි මූල 3 ධන 40 බෙදීම මූල 2යි 10 ධන 40 බෙදීම මූල 2යි 10 ධන 40 බෙදීම මූල 2යි. පහළව ධන 10යි මූල 3. හරි. 25 ධන 15යි මූල 3.
25යි මූල 3 බෙදීම 40යි මූල 40 බෙදීම මූල 2. 25යි මූල 3 ධන ඒ වගේම 10 ධන 40 බෙදීම මූල 2. ඔන්න ඔයා ගයන් ටික තියෙනවා. එතකොට අපි ගත්තොත් 15 ධන 10යි මූල 3. එකයි දශම 7යි 3යි 2. 15යි මූල 3. එකයි දශම 7යි 3යි 2. 25 වතාවක් 1.7යි 3යි 2 ධන 40 බෙදීම මූල 2. දැන් මේ 40 බෙදීම මූල 2 කියන එක දරුවෝ නැති කරන්න ක්‍රමයක් තියෙනවා. කොහොමද? මෙන්න මේක වැඩි කරනවා මූල 2 බෙදනවා මූල 2. හරි. එතකොට මට මේක සුළු වෙනවා. මූල 2 වැඩි කිරීම මූල 2යි කියන්නේ 2යි. මූල 2 වැඩි කිරීම මූල 2 කියන්නේ 2යි. අපි බලමු මේක රයිට්. එතකොට අපිට එනවා මේ මූල 2 වැඩි කිරීම මූල 2යි කියන්නේ මෙතන දාන්න පුළුවන් 2යි. දෙවරක් 20යි. එහෙනම් 20යි මූල 2යි. 20යි මූල 2යි. 20යි මූල 2යි කියලා කියන්නේ 20යි මූල 2යි කියන්නේ 1.4යි 1යි 4යි. 20යි මූල 2යි කියන්නේ 1.4යි 1යි 4යි. 40 බෙදීම මූල 2. මේ 40 බෙදීම මූල 2. එහෙනම් මට පුළුවන් මූල 2කින් වැඩි කරලා උඩට මූල 2ක් දාන්න. මූල 2 වැඩි කිරීම මූල 2යි කියන්නේ කීයද පුතේ? 2යි. 20යි මූල 10 ධන 20යි මූල 2. 10 ධන 20යි මූල 2. හරි. එතකොට මූල 2 වෙනකොට අපිට දාන්න පුළුවන් කීයද? එකයි දශම 4යි 1.4. එහෙනම් මේක අපිට එනවා 10 1.7යි 3යි 2 17යි දශම 15 ධන 17.3යි 2 32.3යි 2. 32.3යි 2. අපි මේක වැඩි කර 15 වැඩි කරමු. මෙන්න මේ කෑල්ල 15 වැඩි කරමු 1.7යි 3යි 2. මේන උත්තරයට අපි එකතු කරමු 25ක් 50.9ට. මේ කෑල්ල එනවා 50.9යට. දැන් මේ සුළු කිරීම ඔබට පුරුදුයි. මා මේ ඔබට පෙන්වාගෙන යන්නේ කොහොමද මේක කරන්න කියලා. ඒතර ඔබ මේ ඉස්සරලා උගනගත්ත කරුණුම තමයි මේ තියෙන්නේ. ඒ කරුණු ටික මෙතනට කොහොමද යොදාගන්නේ කියන එක තමයි මා පෙන්වාගෙන යන්නේ. එතකොට අපිට මේ වෙද්දී නම් කැල්කියුලේටර් එකේ උපරිම ප්‍රයෝජන ගන්න වෙනවා. 25 වැඩි කිරීම 1.7යි 3යි 2 1.7යි 3යි 2 මට එනවා 43.3යි. එහෙනම් මේ කැල්ල 43.3යි
ධන 20.414 20 වැඩි කිරීම 1.414 28.2.8 එහෙනම් 43.3ට 43.3ට එකතු කරන්න වෙනවා 28.2.8 43.3ට 28.2.8 එකතු කරන්න වෙනවා 71.5ටයි මට එනවා 71.5ටයි මේ පැත්තට එහෙනම් මට මේ සම්පූර්ණ පද ටික අයින් කරන්න පුළුවන් දරුවනේ 71.5ක් තියෙනවා මෙන්න මේ පල්ලෙහාට 71.5ට අපි එහෙනම් අපි ගත්තොත් 20 වැඩි කරමු 1.414 28.2.8 ධන 10 38.2.8යි එතකොට අපි ගත්තොත් මේ පැත්තට 50.9ටයි මේ පැත්තට 38.2ටයි දැන් මෙන්න මේ x අක්ෂයේ ධන දිශාවයි මෙන්න මේ x අක්ෂයේ ඍණ දිශාවයි ගත්තොත් පුතේ කවුද මේ දෙනකින් ලොකු මේ පැත්ත ලොකුයි නේද රයිට් මෙන්න මේ පැත්ත ලොකුයි මේ පැත්ත පොඩි එහෙනම් මම මේ 50.9ට 38.2ට අඩු කරලා දිශාව තියෙනවා ලොකු පැත්ත. ලොකු එකෙන් පොඩි එක අඩු කරලා පුතාලා මෙන්න මේ ලොකු එකේ දිශාව තියෙනවා. 50.9ට අපි අඩු කරනවා 50.9ට අඩු කරනවා අපි 38.2ට අපිට එනවා 12.7 මේ පැත්තට එනවා 12.7 මේ x අක්ෂයේ පැත්තට දැන් මේ බලයක් නැහැ එහෙමනම් මේ උඩ එකයි යට එක්කෙනයි ගත්තාම උඩ පැත්ත පුතේ පොඩි මේ ලොකු පැත්ත මේ පැත්ත ලොකුයිනේ මේ 32.3.2යි මෙතන තියෙන 71.5ට එහෙනම් ලොකු කවුද මෙයා එහෙනම් අපි ලොකු එක්කෙනාගෙන් පොඩි එක්කෙනා අඩු කරලා ලොකු එක්කෙනාගේ දිශාව තියමු 71.5ට 71.5ට අඩු කරනවා 32.3.2 39.2යි හරි 12.7යි මේ පැත්තට 39.2යි 6. එතකොට අපි ගත්තොත් එහෙම මම මේ x අක්ෂයේ පැත්තට තියෙන බලය p බලය කියලා ගන්නවා. දැන් මේ තිබ්බ බල ඔක්කොම ටික විභේදනය කරලා මේ බල දෙකට අරගෙන තියෙන පුතේ. හරි. දැන් මට මේ බල දෙකට බල සමාන්ත්‍රාශ්‍රය දාලා මොකද කරගන්න පුළුවන්? මේ බල දෙකෙත් සම්ප්‍රයුක්ත බලය ගන්න පුළුවන්. මේක p මේක q
දැන් ගොඩක් වෙලාවට මේ જાතිය ගණන් හම්බ වෙනවට වැඩිය අපිට බල පද්ධති වල ගණන් විසඳන්න යද්දී පුතේ මේ වගේ බල ගොඩක් ඇවිල්ලා ඒවා විභේදනය කරලා තමයි ගන්න වෙන්නේ. හරි? 12.7යි. එන අනිවාර්යයෙන්ම මේ දෙන්නගේ සංප්‍රයුක්තයේ තියෙන්න ඕනේ මේ දිශාව ඔස්සේ. එහෙනම් මම මෙන්න මේක p බලය සමග සාධන කෝණය මම මෙන්න මේ කෝණය ඇල්ෆා කියලා ගන්නවා. මේ දෙන්න අතර කෝණය අංශක 90යිනේ. එහෙනම් r සමානයි වර්ගමූල p වර්ග ධන q වර්ග මෙච්චරයි එන්නේ. එහෙනම් අපි ගත්තොත් r සමානයි වර්ගමූලය ඇතුලේ p වර්ගය කියන්නේ කීයද? p කියන්නේ කීයද? 12.7 වර්ගය 12.7 වර්ගය ධන q කියන්නේ 39.26 වර්ගය 12.7 වර්ගය 39.26 වර්ගය 12.7 වර්ගය 7 වර්ගය ඒ කියන්නේ 161.29 ධන 39.26 වර්ගය 39.26 වර්ගය 1541.347 එකට 3.5ක් කියලා ගන්නවා ඈ 1541.3.5ක් කියලා ගන්නවා 1541.3.5ක් කියලා ගන්නවා එහෙනම් මට මේ දෙන්නගේ සංප්‍රයුක්තය r අපිට හැකියාව තියෙනවා මෙන්න මේ පද දෙක එකතු කරලා මෙයාගේ වර්ගමූලය ගන්න එක දරුවනේ 161.29 ධන 1541.3.5 අපිට 1702.64 මේකේ වර්ගමූලය ගත්තොත් අපිට 41.26 41.26යි නිව්ටන් කියලා එනවා. දැන් මේ අගය සාමාන්‍ය 1 දශම ස්ථානයකට ආවොත් එහෙම ඇති මං හිතන්නේ 1 දශම ස්ථානයකට. අපි මේකේ අවසාන වශයෙන්ම කෝණයත් හොයලා ඉවර කරමු. මට එනවා tan alpha සමානයි q බෙදීම p මේකේ q බලය 39.26 q බලය 39.26යි p බලය 12.7යි p බලය 12.7යි tan alpha එහෙනම් alpha සමානයි 39.26 බෙදමු අපි 12.7 39.26 බෙදමු 12.7 අපිට නෝ 3.91 tan alpha alpha සමානයි tan inverse මේක ලියලා මින් අනිවාර්යයෙන්ම 3.91යි එහෙනම් බලමු මෙන්න මේකේ ප්‍රතිටෑන් අපිට ලඝු පොතෙන් ගත්තොත් අංශක සහ කලා විදිහට එනවා කැල්කියුලේටර් එක අපි ගත්තොත් එහෙම අපිට බොහෝ වෙලාවට සාමාන්‍ය ඩිෆෝල්ට් එකට ලැබෙන්නේ අංශක ගාණක් විදිහට අංශක දශම ගාණක් විදිහට එහෙනම් 3.91 ප්‍රතිටෑන් අගය 3.91 සෙකන්ඩ් එකට ගියා tan inverse 72.07යි 72.07 අංශක අතර මේක සාමාන්‍ය
ආසන වශයෙන් කෝණය අංශක 72කට සමානයි. මේක 72යි කලා බිඳුවයි 7 නෙමෙයි 72.07යි අංශක තමයි මට මේ පිළිතුර විදිහට දරුවනේ ලැබුණේ. අපි දැන් බැලුවේ මෙච්චරලා බැලුවේ ගොඩක් වෙලාවට මේ එකම දිශාවෙන් ඉවතර ගියපු බලනේ. හරි. අපි මීළඟ වීඩියෝෙන් සාකච්ඡා කරමු බලන්න. සමහරක් බල වස්තුව දෙසට නෙරලා තියෙන වෙලාවට අපිට ගණනය කිරීම හා සම්බන්ධයෙන් අපි මීළඟ වීඩියෝ එකේදී සාකච්ඡා කරමු.